ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සමූහය විසින් කාර්යක්ෂමතා කඩම විභාග සහ තරඟ විභාග සඳහා මුදල් රෙගුලාසි ප්‍රශ්න පත්‍රයට නිවැරදිව පිළිතුරු සපයන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන වැඩසටහනේ තවත් කොටසක් අරගෙන ඔබ සමග සාකච්ඡා කිරීමටයි මම අද සූදානම් වෙන්නේ. මගේ පළමු වීඩියෝ මගින් රාජ්‍ය මූල්‍ය පිළිබඳ නෛතික රාමුව සකස් වී ඇති මූලාශ්‍ර ගණනාවක් ඇති බවත්, ඉන් පළමු යන ලෙස 1978 ආක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියේ සිට 154 වගන්තිය දක්වා ඔබ සමග සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. අද මම ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ රාජ්‍ය මූල්‍ය නෛතික රාමුවේ ඉතිරි කොටසයි. එහෙමනම් දැන් අපි බලමු රාජ්‍ය මූල්‍ය නෛතික රාමුවේ මුදල් රෙගුලාසි සංග්‍රහය පිළිබඳව. රාජ්‍ය මූල්‍ය නෛතික රාමුවේ ඉතාමත්ම වැදගත් මූලාශ්‍රයක් ලෙස මුදල් රෙගුලාසි සංග්‍රහය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ මොකද කිව්වොත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධව 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය වෙන්නේ මුදල් රෙගුලාසි වලින් නිසා. ඒ වගේම අපගේ කාර්යක්ෂමතා කඩඉම් විභාගවලදී මෙන්ම තරඟ විභාගවලදී 90%ක්ම වාගේ ප්‍රශ්න සකස් වෙන්නේ මුදල් රෙගුලාසි සංග්‍රහයෙන් වීම විශේෂත්වයක්. මේ නිසා ප්‍රශ්න පත්‍ර සකස් කරන්නන්, ඒ කියන්නේ පේපර් සෙටර්ස්ලා මුදල් රෙගුලාසි සංග්‍රහය පාදක කොටගෙන තමයි ප්‍රශ්න පත්‍ර සකස් කරන්නේ. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. වර්තමානයේදී භාවිතයට ගැනෙන මුදල් රෙගුලාසි සංග්‍රහය 1992 දී රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තියෙන්නේ. ඒ ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමව ශ්‍රී ලංකාව රාජ්‍ය මූල්‍ය හැසිරවීම සඳහා භාවිතයට ගෙන තිබුණේ 1966 මුදල් රෙගුලාසි සංග්‍රහයයි. ඒ අනුව 1992 මුදල් රෙගුලාසි සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමේදී එතෙක් පැවති සියලුම සංශෝධනයන් එයට එකතු කළා. 1992න් පසුව මුදල් රෙගුලාසි සංග්‍රහයට සිදු කර ලබන සංශෝධනයන් සිදු කර ලබන්නේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින්. අපි දන්නවා භාණ්ඩාගාරය සතුව දෙපාර්තමේන්තු ගණනාවක් ඇති අතර ඉන් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව තමයි රාජ්‍ය මුදල් චක්‍රලේඛන මගින් 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයට අවශ්‍ය සංශෝධනයන් කරනු ලබන්නේ. ඒ බව ඔබ මතක තබා ගත යුතුයි. ඒත් 1992 සිට මුදල් රෙගුලාසි සංග්‍රහයට කරන ලද සංශෝධනයන් අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු බව අපිට දැක ගන්නට පුළුවන්. මේ නිසා වර්තමානයට ගැළපෙන ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කටයුතු වැඩි දියුණු කිරීමට අවශ්‍ය ගැළපෙන මුදල් රෙගුලාසි සංග්‍රහයක අවශ්‍යතාවයක් ඇති බව බොහෝ රාජ්‍ය නිලධාරීන්ගේ මතය වී තියෙනවා. බොහෝ විට එය ඔබගේද මතය වන්නට ඉඩ තියෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන වගන්තියට අනුව ජනාධිපති වෙත පැවරී ඇති බලතල අනුව මුදල් රෙගුලාසි අර්ථ දැක්වීම සහ සංශෝධනයන් එකතු කිරීම මුදල් අමාත්‍යවරයා වෙත පවරා දී තිබෙනවා. එන අපි මතක තබා ගත යුතු වෙනවා මුදල් රෙගුලාසි සංග්‍රහයට සිදු කළ යුතු සංශෝධනයන් සිදු කිරීමේ බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයාට වන බව. 1992 දී නිකුත් කරන ලද මුදල් රෙගුලාසි සංග්‍රහයේ පරිච්ඡේද 24ක් තියෙනවා. එහි මුදල් රෙගුලාසි 893ක් තියෙනවා. හැබැයි 893ම අනුපිළිවෙලින් දැක ගන්න ඔබට බෑ. ඒ කියන්නේ අතරමැද ඇතැම් මුදල් රෙගුලාසි නිකුත් කළ නැති බව ඔබට දැක ගන්නට පුළුවන් වේවි. ඒ වගේම මෙහිදී මතක තබා ගත යුත්තේ
මුළු මුදල් රෙගුලාසි සංග්‍රහයෙන්ම ඔබගේ කිසියම් කාර්යක්ෂමතා කඩම විභාගයක් සඳහා ප්‍රශ්න අහන්නේ නැති බව. ඒ නිසා ගැසට් පත්‍රයේ සඳහන් පරිච්ඡේද කීපයකට හොඳින් සූදානම් වීම වගින් ඔබගේ කාර්යක්ෂමතා කඩම විභාගය එකවර සමත් කර ගැනීමට ඔබට පුළුවන්කම ලැබෙනවා. 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයට සිදු කරන ලද සංශෝධන පිළිබඳව නිතරම කඩමින් විභාගවලදී ඔබෙන් අහනවා. ඒ නිසා ඔබ මහා භාණ්ඩාගාරයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ කියන්නේ www.treasury.gov.lk එකට ගිහිල්ලා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව යටතේ නිකුත් කරලා ඇති අලුත් චක්‍ර ලේඛන කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මීළඟට අපි අවධානය යොමු කරනු ලබන්නේ ආයතන සංග්‍රහය පිළිබඳවයි. අපි දන්නවා ආයතන සංග්‍රහය තුළ පවත්නා විධිවිධාන වැඩිපුරම අදාළ වන්නේ පරිපාලන කටයුතු සහ රාජ්‍ය සේවක විනය කටයුතු සම්බන්ධයෙන් වන බව. එසේ වත් ආයතන සංග්‍රහයේ පරිච්ඡේද ගණනාවක්ම රාජ්‍ය මූල්‍ය කටයුතු ඇසිරවීමේදී අපිට සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. ඒ නිසා තමයි ආයතන සංග්‍රහයද රාජ්‍ය මූල්‍ය නෛතික රාමුව ගැන සාකච්ඡා කිරීමේදී වැදගත් මූලාශ්‍රයක් ලෙස අපි සලකන්නේ. අපි දැන් බලමු කෙටියෙන් ආයතන සංග්‍රහයේ කුමන කටයුතු ඍජු ලෙසම රජයේ මූල්‍ය කටයුතු සමග සම්බන්ධතාවයක් පවත්වනවාද කියලා. වැටුප් ගෙවීම, අතිකාල දීමනා ගෙවීම, නිවාඩු දින වැටුප් ගෙවීම, සංයුක්ත දීමනා හා ගමන් වියදම් ගෙවීම, ආපදා ණය සහ වෙනත් ණය වර්ග ගෙවීම, නිවාස කුලය අය කිරීම යනාදී වශයෙන් කටයුතු වලට අදාළ මූල්‍ය කටයුතු කෙසේ සිදු කළ යුතුද යන්න දක්වා ඇත්තේ ආයතන සංග්‍රහය තුළ බව ඔබ මතක තබා ගත යුතුයි. මේ නිසා රාජ්‍ය මූල්‍ය කටයුතු හැසිරවීමේදී ආයතන සංග්‍රහය ඇති විධිවිධානද සැලකිලට ගත යුතු බව ඔබ තේරුම් ගත යුතුයි. මීළඟට අපි නෛතික රාමුවේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ කාර්ය සංග්‍රහය පිළිබඳවයි. ප්‍රසම්පාදනයෙන් අදහස් වන්නේ යමක් සම්පාදනය කර ගැනීමයි. ඒ අනුව රජයට අවශ්‍ය භාණ්ඩ, වැඩ හා සේවා ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත සඳහන් කරලා තියෙන්නේ මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ කාර්ය සංග්‍රහය. රජයට අවශ්‍ය භාණ්ඩ, වැඩ සහ සේවා ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති මාර්ගෝපදේශයන්ගේ ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් කතා කිරීම මෙහිදී වැදගත් යයි මා සිතනවා. මුලින්ම 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ 13 වන පරිච්ඡේදය මගින් රජයේ භාණ්ඩ, වැඩ හා සේවා කටයුතු වලදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි මොනවාද යන්න සඳහන් කර තිබුණා. නමුත් රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමේදී රජයට අවශ්‍ය භාණ්ඩ, වැඩ සහ සේවා ඉතා වේගවත්ව අත්පත් කර ගැනීමට සිදු කළ යුතු වුණා. 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ 13 වන පරිච්ඡේදයේ ඇති විධිවිධාන ප්‍රමාණවත් වුණේ නැහැ. එම නිසා එවකට ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය රජයට අවශ්‍ය භාණ්ඩ, වැඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා 1997 දී රජයේ ටෙන්ඩර් මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වා දුන්නා. එම මාර්ගෝපදේශ සංග්‍රහයේ පිටකවරය නිර්මාණය කර තිබුණේ මදුරු කොයිල් එකක වගේ රූපයක් නිසා එයට අපි මදුරු කොයිල් පොත යන නමින්ද නමක් පටබැඳි බව ඔබට සිහිපත් කරන්න කැමැතියි. මා මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කළ යුත්තේ 1997 දී නව ටෙන්ඩර් මාර්ගෝපදේශ සංග්‍රහය හඳුන්වා දෙනු ලැබුවේ රජයට අවශ්‍ය භාණ්ඩ, වැඩ සහ සේවා අත්පත් කර ගැනීමේ කටයුතු වලට පමණක් බවයි. ඒ කියන්නේ ඇක්විසිෂන් පාර්ට් එක සඳහා
පමණක් බව. එනම් තවදුරටත් රජයේ දේවල් බැහැර කිරීම අපි ඒකට කියනවා ඩිස්පෝස් පාර්ට් එක. ඒ සඳහා තවදුරටත් අදාළ වන්නේ 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ විධිවිධාන බව ඔබ මතක තබා ගත යුතුයි. උදාහරණයක් ලෙස පැරණි වාහන විකිණීම, ගොඩනැගිලි කඩා ඉවත් කිරීම, යන්ත්‍ර සූත්‍ර යන ආදී ඉවත් කිරීම සඳහා අපි අදාළ කරගන්නේ තවදුරටත් 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයේ 13 වන පරිච්ඡේදයේ බව මතක තබා ගත යුතුයි. අනතුරුව බලයට පැමිණි නව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව කටයුතු සොයා බැලීම සඳහා විද්වත් මණ්ඩලයකින් යොත් ජාතික ප්‍රසම්පාදන නියෝජිත ආයතනයක් පිහිටවනු ලැබුවා. අපි ඒකට ඉංග්‍රීසියෙන් කිව්වේ NPA නැතිනම් National Procurement Agency කියලා. එම ආයතනය විසින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය Procurement Guidelines සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය Procurement Manual වශයෙන් අත්පොත් දෙකක් නිකුත් කළා. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය කියන්නේ Procurement Guideline. ඒ කියන්නේ ඒක ඇතුළත් වන්නේ ප්‍රසම්පාදනයේදී ගුරු කොට සැලකිය යුතු න්‍යායාත්මක කරුණු වේ. ඔබට ඒ පරිශීලනය කරොත් දැක ගන්න පුළුවන් වේවි එහි ඇත්තේ ප්‍රසම්පාදන යනු කුමක්ද? ප්‍රසම්පාදන ආචාර ධර්ම මොනවාද? ප්‍රසම්පාදන ක්‍රම මොනවාද? ලන්සු ලියවිලි, ලන්සු ඇගීම යනාදී කරුණු බව. ඒවා නිතර වෙනස් වීම වලට භාජනය නොවන න්‍යායාත්මක තොරතුරු බව ඔබ මතක තබා ගත යුතුයි. ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය, ඒ කියන්නේ procurement manual. ඒක ප්‍රසම්පාදන සංග්‍රහයේ සඳහන් කිසියම් කටයුත්තක් සිදු කිරීමේදී එය සිදු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දී ඇති අත්පොතක්. උදාහරණයක් ලෙස ප්‍රසම්පාදන කමිටු පිළිබඳ විස්තර ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් වන විට එම කමිටු පත් කරන්නේ කොහොමද යන්න පිළිබඳව ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයේ දක්වා තියෙනවා. තවත් උදාහරණයක් කිව්වොත් ලන්සු ඇගීම යනු කුමක්ද යන්න ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් වෙනකොට ලන්සු ඇගීම කරන්නේ කෙසේද යන්න පිළිබඳව කාර්ය සංග්‍රහයේ දක්වා තියෙනවා. මේ නිසා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය යන අත්පොත් දෙකම එකට භාවිතා කළ යුතු බව අවබෝධ කරගත යුතුයි. ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය නිතර වෙනස් වීම වලට භාජනය වෙනවා. මේ නිසා මෙම පොත යවත් කලින් කිරීමට හැකිවනසේ නිර්මාණය කර තිබීමත් විශේෂ ලක්ෂණයක්. එනම් ප්ලාස්ටික් ඇණ යොදා අවශ්‍ය විටක පොත ගැලවීමට හැකිවන ලෙස නිර්මාණය කර තිබීමයි. ඔබට ඒ බව බලා ගන්න පුළුවන් මේ රූපයේ. ඒ අනුව කිසියම් සංශෝධනයක් වූ විට පොත ගලවා පැරණි ලේඛන ඉවත් කොට සංශෝධිත ලේඛනය නැවත පොතට එකතු කර නැවත පොත බැඳ ගැනීම කරගන්න පුළුවන්. වසර 2006 සිට මේ දක්වා ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය සඳහා 35 වතාවක් පමණ සංශෝධනයන් එකතු කරලා තිබෙනවා. වසර 2008 දී පමණ ජාතික ප්‍රසම්පාදන නියෝජිත ආයතනය වසා දැමුණු අතර එම කටයුතු රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවට බාර කළා. අනතුරුව මේ දක්වාම ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයට අවශ්‍ය සංශෝධනයන් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් කරනු ලබනවා. මේ වන විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුව අතර ප්‍රසම්පාදන කටයුතු සඳහාද ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කළා. ඒ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි. අපි ඒකට කිව්වේ National Procurement Commission කියලා. එම සභාව විසින් මේ වන විට නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයක් පවා නිකුත් කර අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් ඒකට තාම පාර්ලිමේන්තු අනුමැතිය ලැබිලා නැහැ.
ඒ නිසා එම නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය වර්තමානයේ වන විට ක්‍රියාත්මක වන්නේ නැහැ. එය පාර්ලිමේන්තුව සම්මත කළාට පසුව මාසයක් ඇතුළත එය ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. අපි මීළඟට කතා කරන්න බලාපොරොත්තු වන්නේ 1971 අංක 38 දරන මුදල් පනත පිළිබඳව. රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම් යනාදී ව්‍යාපාරවල මූල්‍ය කටයුතු හැසිරවීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මෙම පනත තුළ ඇතුළත් තිබෙනවා. ඒ යටතේ රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය සමාගම්වල අභ්‍යන්තර පාලන කටයුතු, මූල්‍ය කටයුතු, මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේ කටයුතු, විගණනය කිරීමේ කටයුතු පිළිබඳව තොරතුරු ඇතුළත් කර තිබෙන බව අපට දැක ගන්න පුළුවන්. මීළඟට රාජ්‍ය මූල්‍යයේ නෛතික රාමුව සමග බැඳී වෙනත් බලාත්මක මූලාශ්‍රයන් මොනවාද කියලා අපි බලන්න යන්නේ. රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා විටින් විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන නිකුත් කරන අතර මහා භාණ්ඩාගාරය විසින් මුදල් චක්‍රලේඛන නිකුත් කරනු ලබනවා. ඒවා නිකුත් කිරීමෙන් රාජ්‍ය මූල්‍ය හැසිරවීම සම්බන්ධව උපදෙස් දෙනු ලබනවා. ඒ නිසා එම චක්‍රලේඛනද රාජ්‍ය මූල්‍ය පිළිබඳ නෛතික රාමුව තුළ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස COVID-19 හේතුවෙන් රාජ්‍ය සේවකයන්ට සහන සැලසීමක් වශයෙන් රජය මගින් ලබා දුන් ආපදා ණය ඇතුළු වෙනත් ණය නැවත දැනුම් දෙනතුරු ණය වාරික අය කිරීම අත්හිටුවමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛනයක් නිකුත් කළ බව ඔබට මතක ඇති. ඒ වගේම මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව 1992 මුදල් රෙගුලාසි සංග්‍රහයට අවශ්‍ය සංශෝධන ගෙනීමෙන් රාජ්‍ය මුදල් චක්‍රලේඛන කීපයක්ද නිකුත් කරනු ලැබුවා. උදාහරණයක් ලෙස සුළු මුදල් අග්‍රීමය රුපියල් 25000ක් දක්වා වැඩි කිරීම සඳහන් කරන්න පුළුවන්. මීට අමතරව රාජ්‍ය ආදායමට බැර කරන ලද මුදල් ආදායමෙන් ආපසුගෙන රුපියල් 25000ක් දක්වා ගෙවීමට ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ට බලතල පැවරීමත් සඳහන් කරන්න පුළුවන්. ඊට පෙර එම බලතල පැවතියේ භාණ්ඩාගාරයේ සතුවයි. එහෙනම් මා ඔබත් සමග රාජ්‍ය මූල්‍ය පිළිබඳව නෛතික රාමුව පිළිබඳව සාකච්ඡා කළා. ඒ අනුව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මා ඉදිරියේදී මුදල් රෙගුලාසි සංග්‍රහයේ එක් පරිච්ඡේද වෙන වෙනමගෙන පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබ මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නම් මේ channel එකට subscribe කරන්න. ඔබගේ අදහස් යෝජනා comment වශයෙන් දක්වන්න. එසේනම් රාජ්‍ය මූල්‍ය පිළිබඳ ඉදිරි වීඩියෝවකින් හමු වෙනතුරු ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.